තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි දෙසවනින් අසන දෙනෙතින් දකින හදවතින් ධාරණය කරගන්නට උත්සාහ කරන තථාගත ශ්‍රී සද්ධර්මය නිසාම කෙලෙස් සහිත මේ සිත නිවී සැනසෙනවා. එහෙමනම් ඒ සිත සද්ධර්මය නිසා ආලෝකමත් වෙලා බබලනවා. එවන් සිතකට ආමන්ත්‍රණය කරන මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි සාදුනාද පාතමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන්නේ මාළඹේ පදිංචි WM දමයන්ති මැණිකේ මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර ඒ පින්වත් පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ මෙලව ජීවිතයට එකතු කරගෙන මෙලව ජීවිතයේ වඩාත් නිවැරදි කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළ
අපි සාකච්ඡා කරමින් හිටියේ කරණීය මත්ත සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි ධර්ම දේශනා 4ක් මීට කලින් සිද්ධ කරන්න යෙදුණා. අද 5 වෙනි ධර්ම දේශනාව සඳහා තමයි මේ පින්නතුන් දායකත්වයේ දරන්නේ. 4 වෙනි ධර්ම දේශනාව නිමා කරපු තැන ඉඳලා අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්නතුනේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ අත්ත කුසල කියන කාරණාව විස්තර කරමි. තමන් විසින් කළ යුතු කුසල් අතර සීලය ඊටාම උසස් තැනක තියෙනවා. සිල් ආරක්ෂා කර ගැනීම. අපි කලින් ධර්ම දේශනාවේ සාකච්ඡා කළා මේ සීලය කොහොමද පිරිසිදු කරගත යුත්තේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ. ඇඹුල් මිශ්‍ර, ලවණ ගතිය වැඩි, ජලයකින් වස්ත්‍ර සෝදහම ඒ වස්ත්‍ර වඩාත් පිරිසිදු වෙනවා කියලා සඳහන් කළා. පෙරාගත්ත අලු පාවිච්චි කිරීම තුළින් අපිරිසිදු කැඩපත නැවත මනාව පිරිසිදු කරන්න පුළුවන් බව ධර්මයේ සඳහන් කරනවා. රත්රන් උදුනේහි දාලා රත් කරලා නැවත පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙනවා. ආම්ලික වූ ලවණාධික ජලයකින් හෝදලා වස්ත්‍ර පිරිසිදු කරනවා වගේ, අලු යදාගෙන කැඩපත පිරිසිදු කරනවා වගේ, උදුනේහිලා රත් කරලා රත්රන් පිරිසිදු කරනවා වගේ නිතර නිතර ආවර්ජනය කරලා තමන්ගේ සීලය පිරිසිදු කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දවසකට 2-3 වතාවක් 4-5 වතාවක් නමුත් නිතර නිතර තමන්ගේ සිල් මෙනෙහි කරන්න කියලා මෙතන සිහිපත් කරනවා. යම් කටයුත්තක යම් කතාබහක යෙදිලා ඉන්න වෙලාවක සීලයට කොතන හරි paluddක් වුණාද කියන කාරණාව නිතර ආවර්ජනය කරන එක ඊටාම වටිනවා. මේ කාරණාව පැහැදිලි කරලා අපි 4 වෙනි ධර්ම දේශනාව නිමා කළා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඥාණය යොදාගෙන සීලය පිරිසිදු කරන්න කියලා. සිල් පිරිසිදු කරන්න මනාව ඥානයක් තියෙන්න ඕනේ. ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඇයි මගේ සීලය කොතන හරි යම් paluddකට භාජනය වුණාද ආවර්ජනය කරලා ඒ කාරණාව සිහිපත් කරන්න හොඳ මතක ශක්තියක්, හොඳ සිහියක් තියෙන්න ඕනේ. paludu වෙලා නම් නැවත සකස ගන්න එක ඉතා වටිනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒ කොයි වගේද? සීලය ආරක්ෂා කරගන්න දරණ උත්සාහය. කිරල් මවක් එහෙම නැත්නම් කිරල දේනුවක් තමන්ගේ බිජුවට රැකගන්න කොයිතරම් කැපකිරීමක් කරනවද? සෙමර මුවෙක් තමන්ගේ වලිගය ආරක්ෂා කරගන්න මොනතරම් උත්සාහ කරනවද? එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා ආරක්ෂා කරගන්න කොච්චර කටයුතු කරනවද? එක ඇහැක් තියෙන කෙනෙක් ඒ ඇහැ පරිස්සම් කරන්න කොයිතරම් උනන්දු වෙනවද? ඊටත් වඩා සීලය ආරක්ෂා කරගන්න උනන්දු වෙන එක වටිනවා. මොකද මේ සීලය අපිට බොහෝම උපකාර කරනවා මේ සසර ජීවිතේට. ඒ මොකක් සඳහාද? උපදින තැන තීරණය කරන්න. සීලය වටින්නේ ප්‍රධාන වශයෙන් අපි මැරිලා ආපහු උපදින තැන තීරණය කරන්න මේ සීලය අපිට බොහෝම උපකාර කරනවා. සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්නේ. දානයෙන් කරන්නේ
ඉපදුනාට පස්සේ ඒ පුද්ගලයාට ලැබිය යුත්තේ මොනවද කියන එක තීරණය කරනවා. එහෙනම් මේ ජීවිතය තුළ දානයයි සීලයයි ඊටාම උසස් තැනක තියලා මනාව ආරක්ෂා කරගන්න එක අනාගත සුභ සිද්ධිය සඳහා බොහෝම හේතු වෙනවා. ඒකයි මේ සීලය ගැන මේ තරම්ම කරුණු දක්වලා තියෙන්නේ. ඊළඟට පිළිතුරු සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සිල් සම්බන්ධ කරුණ සුළුපටු නෑ කියලා. එහෙම සඳහන් කරන්න හේතුවම අපි මරණයෙන් පස්සේ ආය උපදින බව අපි හැමෝම හොඳටම දන්නවා. නමුත් පින්නතුනි උපදින්න තැන් හුඟක් තියෙනවනේ. සතර පායේ උපදින්නත් පුළුවන්. මනුස්ස ලෝකේ උපදින්නත් පුළුවන්. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින්නත් පුළුවන්. උපදින්න තැන් ගොඩක් තියෙනවා. සතර පායේ උපදිනවට අපේ කිසිම කැමැත්තක් නැහැ. ඉහළ දිව්‍ය තලයක බඹ තලයක උපදිනවා නම් අපි හරි කැමතියි. නමුත් එවන් මට්ටමකට යන්න අපි ළඟ තියෙන සීලය කොයිතරම් ප්‍රමාණවත්ද කියන කාරණාව අපිම තීරණය කරන්න ඕනේ. මනුස්ස තලයක උපදින්නත් මේ උතුම් සීලය අත්‍යවශ්‍යමයි. ඒ නිසායි මේ කාරණාව ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන්නේ. පින්නතුනි මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ ඒ තරම් අගය කරන්නේ සසර සත්වයා දුගතියට අකමැති නිසා. සුගතිගාමීව ඉපදිලා ප්‍රාර්ථනා කරන උතුම් බෝධියක් තියෙනවා නම් බෝධිය මුදුන්පත් කරලා මේ සංසාරයෙන් එතර වෙන්න සීලය නැමැති සාධකේ නැතුව කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි සිල් ආරක්ෂා කරනවා කියලා කියහම අපිට හිතෙන හැටියට ආරක්ෂා කළොත් ඒත් බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ. එහෙනම් කවුරු කැමති විදිහට සිල් රකින්න වෙනවද? බුදුරජාණන් වහන්සේ කැමති විදිහටයි ඒ සීලය ආරක්ෂා කරන්න ඕනේ. නැත්තම් අපිට විවිධ විදිහට යොදා ගන්න පුළුවන් මේක. එහෙම යොදාගත්ත කියලා ඒ රැකවරණය ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කැමති විදිහ වෙන්න ඕනේ. අපි රකින්න සීලේ දිහා බලහම ආර්යයන් වහන්සේලාට සතුටක් ඇති වෙන්න ඕනේ. මේ පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියලා. පින්නතුනි සිල් පිරිසිදු නම් එතනින් එහාට ඉදිරියට තියෙන ජීවිතයත් බොහොම පිරිසිදුයි. හැබැයි සිල් අපිරිසිදු නම් ඉදිරියට යෑමක් නැහැ. අපි යම් කාර්යයක් කරනවා විතරයි. ඉදිරියක් නැහැ. ආන් ඒ හින්දා සඳහන් කළා මේ සීලය හරියට නිකන් පොළොව වාගේ කියලා. අපි හැමෝම මේ පිහිටලා ඉන්නේ මේ පොළොව තලයේ උඩ. එහෙනම් සීලයත් පොළොව වගේ කියලා සඳහන් කරාම මේ සංසාරේ සුගතිගාමි පැවැත්ම රැඳිලා තියෙන්නේ මේ සීලය මත. සුගතියෙන් සුගතියට යන්න කැමති කෙනෙක් සීලය නැමැති පිහිටීම අත්‍යවශ්‍ය වශයෙන්ම තමන් ගාව තියාගන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට පිහිටීමක් නැහැ. පහළට තමයි වැටෙන්නේ. මේ පොළොව තිබුණේ නැත්තම් අපිත් වැටෙනවා යටට. සීලය තිබුණේ නැත්තම් අපි පහළට වැටෙනවා කියලා කියන්නේ සතර අපාය ආදී දුගතියට වැටෙනවා කියන එකයි. අන් ඒ නිසා සීලය තමයි ජීවිතයක අත්තිවාරම කියලා සඳහන් කළා. ඒ අත්තිවාරම මත පිහිටලා මේ සසරින් එතර යෑම අපිට සැලසුම් කරන්න පුළුවන්. පින්නතුනි සඳහන් කළා යම් කිසි කාර්යයක් සම්පූර්ණ කරගන්නකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උදේ හවස සලකලා බලලා සීලේ අනුමාත්‍ර හෝ වරදක් බොහොම පුංචි වරදක් තියෙනවා නම් ඒකත් නිවැරදි කරන්න කියලා. එහෙම නැත්තම් අපේ හිත හරිම වංචනිකයි. මේ හිත හරිම වංචනිකයි.
අෂ්ටාංග සීලයේ සමාදන් වුණ කෙනෙක් පන්සිල් වලින් අමතරව තව සිල්පද 3ක් සමාදන් වෙනවා. හදිසියෙම සිල්පදයක් paludu වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට හිත හදා ගන්නවා. නමුත් මට පන්සිල් තියෙනවනේ කියලා. එකයිනේ paluduනේ තව 7ක් තියෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම හිතන්න එපා කියලා. අපි හැමදාම උපෝසතේ රකින්නේ නෑනේ. සමහරලාට මාසයකටම එක දවසයි අපි කාරණාවට යෙදින්නේ. අතීත සදහැවතුන් යටත් පිරිසෙන් මාසයකට දවස් 6ක් පූර්ණ උපෝසතයක පිහිටනවා. ඒ කියන්නේ 24 පැයක්. පූර්ණ උපෝසතයක් කියලා කියන්නේ 24 පැයක්. එතකොට මාසයකට දවස් 6ක්වත් ඒ සීලය ආරක්ෂා කරනවා. සමහර අය 8ක් යොදාගෙන තියෙනවා. නමුත් අද වෙනකොට ඒකේ අගය අඩු වෙලා ඇවිල්ලා මාසයකට දවස් 1ක් බවට පත් වෙලා. ඒකත් හිතලා බලන්නකෝ. පූර්ණ උපෝසතයක් තියෙන්නේ කීයෙන් කී දිනාටද? උදේට ඇවිල්ලා හවසට යන ස්වභාවයක් තමයි දකින්නේ. එහෙම වුණොත් අර්ධ උපෝසතයක්වත් නැහැ. අර්ධ උපෝසතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ එහෙම වුණාම. අර්ධ උපෝසතයක් පිළිබඳව බුදුදහමේ සඳහන් කරලත් නැහැ. එකම තැනක විතරක් ඔය කූට විනිශ්චකාර වස්තුව පැහැදිලි කරනකොට සඳහන් කරනවා. මොකද පින්නතුනි අපි මේ උපෝසත සිල් සමාදන් වෙනකොට උදේට ගෙදරින් පිටත් වෙලා එනකොට කියනවනම් මං හවස එනවා කියලා. අපි සිල් සමාදන් වෙන්නෙම හවසට ගෙදර යෑමේ බලාපොරොත්තුව ඇතුව. එතකොට සමහර සිල්පද සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් හිතලා බලන්නකෝ විකාල භෝජනේ. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා සමාදන් වෙනකොට මේ සිල්පදේ මධ්‍යාහණයෙන් පස්සේනේ ආරක්ෂා වෙන්නේ. උදේ සමාදන් වෙලා මධ්‍යාහණය වෙනකන් කී පාරක් ආහාර ගත්තත් මේ සිල්පදේ හානි වෙන්නේ නැහැ. මධ්‍යාහණයෙන් පස්සේ හවස 4-5 වෙනකොට අපි ආපහු යනවනම් ඉතින් මේ සිල්පදේ ආරක්ෂා කරන්න අවශ්‍යද? මොකද ආයෙ ගිහිල්ලා හවසටත් ආහාර ගන්නවනම් මේ සමාදන් වෙච්ච එකේ තේරුමක් නැහැනේ. ඒකයි පූර්ණ උපෝසතයක් ගැන සඳහන් කරන්නේ. පහුවදා අරුණ නැගෙනකම්ම ඒ සිල්පදේ ආරක්ෂා කරන්න කල් තියෙනවා. ඒ නිසයි මෙතන සඳහන් කළේ අපේ හිත නොයෙක් තැන්වල වංචා කරලා අපිව රවට්ටලා මේ සීලයෙන් අහකට ගන්නවා. භික්ෂූන් වහන්සේලාගේ සම්බන්ධයෙන් සඳහන් කරනකොට උපසපන් භික්ෂූන් වහන්සේලාට පරාජිකා ශික්ෂා පදවලට අමතරව මේ කුඩා ආපත්‍ති විශාල ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නමුත් යම් භික්ෂූන් වහන්සේ නමක් පරාජිකා පත්තියකට පත් නුණා නම් ඒ තවත් භික්ෂුවක් භික්ෂුත්වයට හානි වෙලා නැහැ. භික්ෂු කියන නමින් සලකන්න වටිනවා. නමුත් පරාජිකා ශික්ෂාපද ටික ආරක්ෂා කරගෙන මගේ භික්ෂුත්වයේ කෙලසුනේ නෑනේ කියලා හිතාගෙන අනික් මේ කුඩා ශික්ෂාපද බිඳෙන එක ගැන සැලකිල්ලක් නොදක්වා හිටියොත් ඒ සීලය පින්නතුනි පිරිසිදු නෑනේ. අපිරිසිදුයි. සාමණේර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් පන්සිල් වලින් එක සිල්පදයක් උල්ලංඝනය වුණොත් උන්වහන්සේට පැවිද්ද නැතුව යනවා. අනික් සිල්පද වලින් එකක් උල්ලංඝනය වුණොත් පන්සිල් වලට අමතරව තව 5ක් තියෙනවා. සාමණේර දස සීලේනේ. ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. ආචාර්යවරයාට වහාම ගිහිල්ලා කියන්න ඕනේ. ස්වාමීනි මං අතින් මෙන්න මේ වාගේ ශික්ෂාපදයක් උල්ලංඝනය වුණා කියලා. පන්සිල් වලට අමතරව. එතකොට ආචාර්යවරයා ඒකට සුදුසු
පියවරක් අනුගමනය කරනවා නැවත සීලය පිරිසිදු කරවන්න. දඬුවම් ක්‍රමයක් නියම කරලා එයින් පස්සේ නැවත ආයති සංවරයේ පිහිටවන්න ආයිත් සිල් දෙනවා. නමුත් අපේ හිත වංචනික නිසා නෑ තාම මගේ තිසරණේ තියෙනවා, පැවිද්ද තියෙනවා, මේ සාමාන්‍ය සිල්පදයක් උල්ලංඝනය වුණා. එහෙම හිතලා කටයුතු කරනවා නම් තාමත් දුසිල්වත් කියලා හඳුන්වන්නේ. ඒ නිසයි මෙතන දේශනා කරන්නේ මනාව ප්‍රඥාවෙන් යුක්තව නිතර නිතර ආවර්ජනය කර කර තමන්ගේ සීලය පිරිසිදු කරගන්න කියලා සඳහන් කරනවා. උදේ හවස සලකලා බලන්න කියනවා මේ සීලය ගැන. කොතන හරි අඩුවක් වුණාද? කොතන හරි paluddක් වුණාද? අපි සාමාන්‍යයෙන් එදිනෙදා පරිහරණය කරන දේවල් වල අඩුපාඩුවක් paluddක් දැක්කොත් අපි වහාම හදනවා. පින්නතුනි, ඒ ඔක්කොටම වඩා සීලේ paludd හදාගත්තොත් අති දීර්ඝ කාලයක් අපට සුවය පිණිසම පවතිනවා. ඊළඟට දේශනා කළා විශේෂයෙන් පැහැදිලි කරනවා ඒ සීලය මනාව පිරිසිදු කරන්න යමෙක් උත්සාහ කරනවද ඒක අත්ත කුසලයි කියලා. තමන් විසින් කරගත යුතු කුසලයක්. කරණීය මත්ත කුසලේන. මේ මත්ත කියන වචනයෙන් තමයි අත්ත කුසල කියන වචනය ඇවිල්ලා තියෙන්නේ. කරණීය කළ යුතුයි අත්ත කුසල. නිරන්තරයෙන් කුසල් සම්පූර්ණ කරගත යුතුයි. පින්නතුනි, ඒ තමාගේ දියුණුව සලසන කුසලයක්. මේ අත්ත කුසල කියන්නේ දියුණුව සලසන කුසලයක්. සිල් ආරක්ෂා කරනවා කිව්වහම පින්නතුනි සඳහන් කළා දවසක් තුල කීප වරක් ඒ සිල් ආවර්ජනය කරලා මනවින් නිතර නිතර පිරිසිදු කරගන්න. මේ සීලය ගැන සඳහන් කරනකොට මනා පිරිසිදු සීලයක් අවිප්පටිසාරීය සීලයක් කියලා කියනවා. අවිප්පටිසාරීයයි. ඇයි මේ අවිප්පටිසාරීයයි කියලා කියන්නේ? පින්නතුනි, අවිප්පටිසාරේහි පිහිටලා කෙලස් විස්කම්බණය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. කාලයක් තිස්සේ නිතර නිතර ආවර්ජනය කර කර පිරිසිදු කරගත්ත සීලය ආපහු හැරිලා බලනකොට කොතනවත් කැඩිලා නැහැ. කොතනවත් paludu වෙලා නැහැ. කොතනින්වත් අපිරිසිදු බවක් පේන්නේ නැහැ. මතක ඇති කාලෙක ඉඳලා තමන්ගේ සීලය හරි පිරිසිදුයි, නිර්මලයි. එවන් සීලයකට කියනවා අවිප්පටිසාරීය සීලයක් කියලා. යමෙක් ළඟ අවිප්පටිසාරීය සීලයක් තියෙනවා නම් ඒ සීලෙන් පුළුවන් කෙලෙස් විස්කම්බණය කරන්න, ප්‍රහාණය කරන්න. පින්නතුනි, හිතන්නකෝ අපිට සිල්පදයක් කඩන්න හේතු වෙනවා නම් ඒ සිල්පදේ කඩන්න හේතු වෙන්නේ මොකක් නිසාද? ක්ලේශයක් නිසානේ. ක්ලේශයක් නිසා තමයි සිල් paludu වෙන්නේ. එහෙනම් මෙතන සඳහන් කරනවා ඒ කෙලෙස් විස්කම්බණය කරනවා, ඈත් කරනවා, නැති කරනවා මනාව සීලය ආරක්ෂා කිරීම. paludu කරන්න හිතෙනවා. විකාල භෝජනේ කඩා ගන්න හිතෙනවා. කෑම කෑවට මොකවත් වෙන්නේ නැහැ නේ කියලා හිතෙනවා. වචන පාවිච්චි කරනකොට මහා තණ්හාවක් තියෙනවා. කේලමක් කියන්නේ. වැඩකට නැති කතාවක් කියවන්නේ. නමුත් දැනගන්න ඕනේ මේ තියෙන ක්ලේශයක්. මම මේ වචන ටික කියනවා කියලා කියන්නේ කෙලස් ජයගත්ත මිසක් මම ජයගත්ත නෙමෙයි. අකුසලය මාව පහු කරලා ගිහිල්ලයි තියෙන්නේ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අකුසලයේ අපි විසින් පහු කරලා යන්න ඕනේ. නමුත් සාමාන්‍ය ලෝකෙ වෙන්නේම අකුසලයේ අපිව පහු කරන එක. යමෙකුට පුළුවන් නම් අකුසලය පහු කරන්න, ඒ අය මේ ලෝකෙ බොහොම ශ්‍රේෂ්ඨයි. එහෙනම් අවිප්පටිසාරීය සීලයෙන් පුළුවන් කෙලස් විස්කම්බණය කරන්න.
කෙලෙස් නැති කිරීමේ ආකාර 4ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආකාර 4 තමයි තදංග, විස්කම්බන, සමුච්ඡේද, පටිපස්සද්ධි. ඔය තදංග කියන වචනේ නම් නිතර නිතර අහලා අපේට මතක ඇති. තදංග වශයෙන් යටපත් කරගෙන දන් දුන්නා. අපි එහෙම කියනවා. මොකද්ද මේ කෙලෙස් තදංග වශයෙන් යටපත් කරනවා කියලා කියන්නේ? දැන් මේ වෙලාවත් බොහෝ විට තදංග වශයෙන් කෙලෙස් යටපත් කරන මොහොතක්. අපි බණ අහනවා. බණ අහනකොට අනික් බාහිර ක්ලේශයන් ඔක්කොම අත්හැරලා අපි බණ අහන එක කරනවා. හැබැයි බණ අහහා ඉන්න ගමන් නැවත කෙලෙස් හැඟීමක් එන්නේ නැද්ද? ආයෙත් එනවා. කලණ්ඩ ඉදිරියට තියෙන වැඩක් මතක් වෙනවා. එහෙම නැත්නම් කරපු වැඩක් මතක් වෙනවා. එතකොට බණ අහන්නේ අර මතක් වුණ කාරණාවේ හිත ඇලිලා ගැලිලා තියෙනවා. නැවත සිහියට එනකොට දේශනාව සෑහෙන්න ඉදිරියට ගිහිල්ලා. ආන් එහෙම බණ අහුවට අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ පින්නතුනි. මේ 84000ක් ධර්මස්කන්ධය ඇතුලේ අපේ නිවනට හේතු වෙන වචනේ තියෙනවා. අපේ නිවනට හේතු වෙන කාරණාව කොතනද තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේ ධර්මස්කන්ධය ඇතුලේ මේ ඉන්න හැම සත්වයකගෙම නිවනට හේතු වෙන කරුණ තියෙනවා. ආන් ඒ නිසයි දේශනා කළේ බණක් අහනකොට මුල ඉඳලා අගටම හරියටම අහන්න කියලා. ආන් එහෙම අහගෙන යනකොට මගේ ජීවිතයට හොඳට දැනෙන මගේ ජීවිත ගමන වෙනස් කරන ධර්ම කාරණාවක් ඔය අතර තියෙනවා. අර ක්ලේශයත් එක්ක අතරමං වෙලා ඉන්නකොට ඒ ධර්ම කාරණාව මගේ ඇරෙන්න පුළුවන්. එහෙනම් තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. කෙලෙස් යටපත් කරගෙන යම් කාර්යයක යෙදෙනවා. හදිසියේම කෙලෙස් ආයෙත් උත්සන්න වෙලා එනවා. එහෙනම් තදංග ප්‍රහාණය කියලා කියන්නේ ඒකට. ඊළඟට සඳහන් කළා විස්කම්බන ප්‍රහාණය. ඊට වැඩිය දීර්ඝ කාලයක් කෙලෙස් යටපත් කරලා ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමාධියකට සමවැදිලා කටයුතු කරන කාලයක් තුල කෙලෙස් වලට මතුවෙන්න ඉඩ දෙන්නේ නැතුව සමාධි සුවයෙන් ඉන්නවා. හැබැයි සමාධියෙන් මිදුනහම ආපහු පෙර හිතේ තිබිච්ච කෙලෙස් ආයෙත් මතුවෙනවා. නමුත් සමාධියෙන් පැයක් හිටියොත් තදංග වශයෙන් කෙලෙස් යටපත් කරලා විනාඩි 5න් 10න් ආයෙත් කෙලෙස් උත්සන්න වෙනවා. නමුත් සමාධියෙන් ඉන්නකොට පැයක් නම් ඒ පැයම කෙලෙස් ආයෙ උත්සන්න වුණේ නැහැ. ඒ නිසා ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. තුන්වෙනි කාරණාවට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. මොකද්ද මේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ? පින්නතුනි මාර්ග සිත් වලින් නැවත නූපදින ආකාරයට කෙලෙස් ප්‍රහීණය කරනවා. එතකොට මාර්ග සිත් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. මාර්ග සිත් සහ ඵල සිත්. මෙතන සඳහන් කරන්නේ යම් කෙනෙක් සෝවාන් මාර්ගයේදී සෝවාන් ඵලය දක්වා ගමන් කරනකොට මේ සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා ප්‍රහීණය කළ යුතු කුසල කෙලෙස් ප්‍රමාණයක් තියෙනවනේ. කොහොමද සෝවාන් වෙනවා කියලා කියන්නේ මෙතන? යම් සෝවාන් වහන්සේ නමක් යම් කෙලෙස් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉවත් කරලා ඉන්නවද? සෝවාන් නොවිච්ච කෙනෙක් සෝවාන් මාර්ගය තුල අර සෝවාන් වහන්සේ කොයි විදිහට කටයුතු කරනවද? ආන් ඒ උන්වහන්සේගේ හිත ක්‍රියාත්මක වෙන තැනට සමාන වෙනකන් තමන්ගේ හිත අරගෙන ගියපු දවසට මේ පුජ්‍යලයට කියනවා සෝවාන් වුණා කියලා. සෝවාන් වහන්සේගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ යම්සේද ඒ මට්ටමට අපි දියුණු වුණාට පස්සේ තමයි අපි සෝවාන් වුණා කියලා කියන්නේ.
එතකොට සෝවාන් වහන්සේ නමක් සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන නැති කරලයි තියෙන්නේ. මොනවද මේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ? හරියට නම් සීලබ්බත පරාමාස තමයි ඉස්සරල නැති වෙන්න ඕනේ. මේක මේ පෙළ දක්වලා තියෙන හැටි තමයි අපි මේ සඳහන් කරන්නේ. වැරදි සීල වෘත සීලබ්බත පරාමාස කියලා කියන්නේ. ඒ වැරදි සීල වෘතයන්ගෙන් මුලින්ම මිදෙන්න ඕනේ. සමහරු කෙලෙස් නැති කරන්න නිවන් ලබන්න කියලා ඔය අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත, සුනක වෘත මේ ආදී වෘත අනුගමනය කළා. එළුව වගේ හැසිරුණා, ගවයෝ වගේ හැසිරුණා, සුනකයෝ වගේ හැසිරුණා කෙලෙස් නැති කරන්න කියලා. නමුත් ඒ වගේ කවදාවත් නිවනට යන්න පුළුවන්ද? අන් වැරදි සීල වෘතය සීලබ්බත පරාමාස ගණයට යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා නොකළ දේවල් අපි ක්‍රියාත්මක කරනවා නම් ඒක සීලබ්බත පරාමාස ගණයට යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එතකොට විතිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී 8 තැන පිළිබඳව තියෙන සැකය. මුලින්ම බුද්ධ රතනය පිළිබඳව තියෙන සැකය. ධර්ම රතනය පිළිබඳව තියෙන සැකය. ආර්ය මහා සංඝරත්නය පිළිබඳව තියෙන සැකය. මේ තුනුරුවන ගැන යමෙකුට සැකයි නම් ඔහුට කවදාවත් නිවන ගාවට යන්න බැරුව යනවා. මොකද තුනුරුවන් සැකයි නම් ඔහු තාම බෞද්ධ කියන තැනටවත් ඇවිල්ලා නැහැ නේ පින්නතුනි. හැබැයි බෞද්ධයෙක් වෙන්න අපි ළඟ තිසරණය හොඳටම තියෙන්න ඕනේ. ඒත් එක තව කරුණු 5ක් පැහැදිලි කරනවා. බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකේ. අතීත භවය, අනාගත භවය පිළිබඳව තියෙන සැකය මේ විදිහට කරුණු. මේ විදිහට සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කරලා තමයි සෝවාන් කියන තැනට ආවේ. අපි සෝවාන් නොවි නමුත් මේ තුනම ප්‍රහාණය කරපු දවසට අපිත් සෝවාන් වුණා කියලා කියනවා. ඒ මට්ටමට ආවම එතකොට තව ඉතිරි කෙලෙස් ප්‍රමාණයක් තියෙනවනේ. සංයෝජන 10න් 3යි නැති කරලා තියෙන්නේ. එහෙනම් මෙතන සඳහන් කරන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මාර්ග සිත් වලින් නැවත නූපදින ආකාරයට කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒ මාර්ග වලින් ඒ කෙලෙස් ප්‍රහාණය කරනවා. අවසානට තියෙන පටිප්පස්සද්ධි ප්‍රහාණය. මොකද්ද පටිප්පස්සද්ධි ප්‍රහාණය කියලා කියන්නේ? ඒ කියන්නේ පින්නතුනි යම් මාර්ගයක් ලැබපු පුද්ගලයෙක් ඵල සමාපත්තියට සමවදිනවා. සෝවාන් මාර්ගයේ ඉඳලා සෝවාන් ඵලයට එනවා. සෝවාන් ඵලයට සමවැදුනහම අර මුලින් සඳහන් කරපු සංයෝජන අය කවදාවත් Tamanට බාධා කරන්නේ නැහැ. සකදාගාමි ඵලයට ආවම එතෙක් ප්‍රහීණය කරපු සංයෝජන අය කවදාවත් Tamanට කරදර කරන්නේ නැහැ. මේ ආකාරයෙන් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්ත දවසට මේ කෙලෙස් නැවත නූපදින්නම සියල්ලම ප්‍රහීණය කරලයි තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ප්‍රහීණය කරගෙන ගිහිල්ලා අන්තිමට සියල්ලම ප්‍රහීණය කරලා ඉවර කරනවා. ඒකට කියනවා පටිප්පස්සද්ධි ප්‍රහාණය කියලා. එහෙමනම් සීලය පිරිසිදු කරගන්නකොට මේ ආදී වශයෙන් සිල් පිරිසිදු කරගත යුතු හැටි කරුණු වෙනම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙවන් තැනකට ආපු කෙනෙක් මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වෙන්නතුනි. මේ සියල්ල කරන්ඩ තමන්ගේ හිත වසඟ කරගන්න ඕනේ නේ. හිත තමන්ට නතු කරගන්න ඕනේ. සියලු සිත තමන්ට නතු කරගත්ත කෙනෙක් මහා ශ්‍රේෂ්ඨයි කියලා කීවේ. ධම්මපදයේ එක තැනක සඳහන් කළා දූරං ගමං ඒකචරං. දුර තියෙන අරමුණු ගන්නවා. අසරීරං ගුහාසයන්.
ශරීරයක් නැති ගුහාවක වාසය කරනවා. කියන්නේ හිතට ශරීරයක් නැහැ. නමුත් ගුහාවක වාසය කරනවා. කොහෙද හිත වාසය කරන්නේ? විවිධ තැන් ගැන කතා කරනවා. සමහරු කියනවා හිත කුසේ තියෙනවා කියලා. සමහරු කියනවා හිත මොලේ තියෙනවා කියලා. සමහරු කියනවා ඇඟ හැමතැනම තියෙනවා කියලා. නමුත් මේ හිත ඔය එක තැනකවත් නැහැ. හිත රිදුනහම දරා ගන්න බැරි වේදනාවක් හිතට ආවහම අපි කියනවා අහවල් ඉන්ද්‍රිය පුපුරලා ගියා කියලා. එහෙම ඉන්ද්‍රියක් මතකද? දුක දරා ගන්න බැරුව හදවත පැලුණා කියලා කියනවා. එතකොට හිත මොලේ තියෙනවා නම් මොලේ පැලුණා කියන්න එපේ. කුසේ තියෙනවා නම් කුස පැලුණා කියන්න එපේ. නමුත් අපි කියන්නේ හදවත පැලුණා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හිත කොහෙ තියෙනවා කියලාද? හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ලේ ධාතුවේ ගෑවෙමින් නොගෑවෙමින් හදයවත්තු රූපය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. ආන්ගේ ඉන්ද්‍රිය උඩ තමයි මේ සිත් පහළ වෙන්නේ. දුර තියෙන අරමුණු ගන්නවා. හිතට තනියම බලන්න පුළුවන්ද? දැන් අපි සමහර වෙලාවට කියනවානේ හිත හුඟක් දුර යනවා කියලා. අපි කියමු හිත දැන් අනුරාධපුරේ ගියා. රුවන්වැලි සෑය මළුවට හිත ගිහිල්ලා. දැන් හිතට පුළුවන් ද ගිහිල්ලා රුවන්වැලි සෑය බලන්න? හිතට බෑ රුවන්වැලි සෑය බලන්න. එහෙනම් අපිට දැන් මේ කියනකොටම මළුවට ගියා වගේ මැවිලා පේන්නේ කොහොමද? අපි රුවන්වැලි සෑය කලින් දැකලා තියෙනවා. ඒ අරමුණ තමයි මේ අරන් තියෙන්නේ. හිතට පේනවා නම් අපිට එච්චර දුකක් නෑ. මොකද කාලයක් යනකොට අපේ ඇස් දෙක නොපෙනීම යනවා. ඉතින් හිතට පේනවා නම් අපිට මොකටද ඇස්? ආන් ඒකෙන් තේරෙනවා හිතෙන් තනියම බලන්න බෑ. මේ ශරීරේ ප්‍රසාද රූප පහළ වෙන තැන් තියෙනවා. ආන්ගේ ප්‍රසාද රූප පහළ වෙන ඉන්ද්‍රියත් එක්ක එකතු වෙලා තමයි යමක් බලන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව හිතට තනියම බලන්න බෑ. මේ කාලේ නම් ඔය බොහෝ සංගරාවල ලිපි ලේඛනවල කියනවනේ සමහර කෙනෙක් භාවනා කරනකොට හිත ඇඟෙන් එළියට ගියා කියලා. එළියට ගිහිල්ලා බොහෝ තැන්වල ඉඳලා ආවා කියනවා. පුද්ගලයාත් එක්ක රිදී නූලකින් සම්බන්ධ වෙලා හිටිය කියලා කියනවා. ඉතින් එහෙම එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දැන් බලන්න ඔය සත්කම් කරනකොට සමහර සංගරාවල ඕන තරම් තියෙන්නේ මගේ සත්කම කරන වෙලාවේ මගේ හිත මගේ කයෙන් අයින් වෙලා මේ සත්කම ඔක්කොම බලාගෙන හිටිය කියලා ලියලා තියෙනවා. ඉතින් එහෙනම් හිතට තනියම පේන්න දෙපෙයි. මොකද ඇහත් ගලවගෙන ගියා නෙමෙයිනේ. එතකොට එතනින්ම තේරෙනවා ඒ කාරණාවල් මුලාවටපත් වෙලා කියපු දේවල් කියලා. හිතට තනියම බලන්න බෑ. හිතට තනියම අහන්න බෑ. හිතට තනියම රස විඳින්න බෑ. ඒ ඉන්ද්‍රියන් අවශ්‍යයි. හිත කොහෙවත් යන්නේ නෑ. දුර තියෙන අරමුණු තමයි අරගන්නේ. සඳහන් කරනවා කෙසඟක දුරවත් හිතට කොහෙවත් යන්න බෑ. ඒක චරං තනියමයි ඉන්නේ. තප්පරයකට ඇති වෙන සිත් කෝටි ගාණක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගාණක්. නමුත් කොතනවත් පොකුරු හිත් ඇති වෙනවද? උපාද ස්ථಿತಿ භංග. එක හිතක් ඉපදිලා ඒ හිත පැවතිලා ඒ හිත නැති වුණාට පස්සේ අනික් හිත උපදිනවා. එයින්ද එක හිතක් තනියමම තමයි හැසිරෙන්නේ. ඒකයි ඒක චරං කියලා කිව්වේ. අපේ ශරීරයත් එහෙමම තමයි. අතක් ඔසවලා පාත් කරනකොට අර ඔසෝපු අත තියනවාද? අපිට හිතෙනවා යම් මට්ටමකට අපේ අත අපේ ඔළුවේ මට්ටමට උසවන්න හිතෙනවා. නමුත් මේ එසවි යන්නේ අලුත් අතක්. හැම වෙලාවෙම අලුත් වෙලා තියෙන්නේ.
ඒ වුණාට අපිට එහෙම කිව්වට ඔක තේරෙන්නේ නැහැ. හරි සංකීර්ණයි ඔය හිත ගැන කාරණාව. මේ රූප කලාප බොහොම වේගෙන් ඇති වෙනවා පවතිනව නැති වෙනවා. හැබැයි ඒ නැවත එතන උපදින රූප කලාප අර පෙර රූපයට සමානවමයි උපදින්නේ. වෙනතන හිතන්නකෝ තොරණක් ගැන. දැන් අපි තොරණක් දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා එක්ක සුදු පාට නැත්තම් නිල් පාට එළියක් මේ තොරණ පුරාම යනවා වගේ. ඇත්තටම කොහෙවත් එළියක් යනවද එතන? එතන එළියක් යන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? ළඟින් යොදාපු විදුලි බුබුලු 1000 ගාණක් තියෙනවා. මේ බුබුල නිමෙනවත් එක්කම අර බුබුලපත් වෙනවා. ඇහි පිල්ලම් ගහන නිමේෂයකට ඒක නිමිලා අනිකපත් වෙනවා. එතකොට අර නිමිච්චෙව්ව මුල ඉඳලා ආයෙ පත් වෙනවා. දැන් අර එකින් එකට මාරු වෙවි එකම වගේ එළියක් නියන්නේ. එකම වගේ බුබුලු ටිකක් තමයි පත් වෙන්නේ. ඒක නිමි පත් වෙවි යනකොට අපිට පේන්නේ එළිය එහෙම යනවා වගේ. හදිස්සියේම ඔය නිල් පාට බුබුලු මැද්දේ සුදු පාට එකක් පත් වුණා. අපිට වෙනසක් පේන්නේ නැද්ද? ආන් ඒ වගේ තමයි අපේ රූප කලාප. එකම වගේ රූප කලාප මේ අත උස්සන්න එතන උපදිනවා. ඒ හින්දා අපිට තේරෙන්නේ මේ එකම අත තියෙන්නේ කියලා. එකම අතක් නෑ මෙතන. එකම වගේ රූප හටගන්න නිසා මේ තිබ්බා තම නේද කියලා හිතෙනවා. හදිස්සියේ විදුලි බුබුලේ පාට වෙනස් වුණොත් අඳුර ගන්නවා. මෙහෙම අත ඉසි යනකොට හදිස්සියේ කවුරු හරි අතට පිහියකින් ගැහුවොත් ආන් අර හටගන්න රූප කලාප වෙනස් වෙනවා. එතකොට පේනවා දැන් තුවාල වෙලා. වෙනසක් පේනවා. හරි විචිත්‍රයි මේ ස්වභාවය ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරපු හැටි. මෙන්න මේ හිත යමෙකුට පුළුවන් නම් තමන්ගේ වසඟයට ගන්න මොක්කන්ති මාර බන්ධනා ආන් ඒ පුද්ගලයා සදහටම මරණයෙන් මිදිච්ච කෙනෙක් වෙනවා. එහෙම හිත තමන්ගේ වසඟයට ගත්ත කෙනත් හැබැයි එක පාරක් මරණයට පත් වෙනවා. අපි ඒකට කියන්නේ මැරෙනවා කියලා නෙමෙයි. පිරිනිවන් පානවා කියලා. හැබැයි ආයෙ කවදාවත් මැරෙන්නේ නැහැ. පින්නතුනි බුද්ධ ධර්මත් ඒකම තමයි. සබ්බ පාපස්ස අකරණ සියලු පව් නොකරන්න. කුසලස්ස උපසම්පදා. නමුත් රැස් කරගත යුතු සියලු කුසල් රැස් කරන්න. සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත දමනය කරන්න. ඒතං බුද්ධාන ශාසනං ඒකට කියනවා බුද්ධ ශාසනය කියලා. ආන් එහෙමනම් මේ හිතේ උපදින කෙලෙස් ක්‍රමයෙන් ප්‍රහීණය කරලා අන්තිමට නැත්තටම නැතිවෙන්න ආය සංසාරේ කවදාවත් නූපදින්න ප්‍රහාණය කරපු දවසට අපි කියනවා පටිපස්සද්දි ප්‍රහාණ කියලා. පින්නතුනි මෙතන හඳුන්වන්නේ අවිප්පටිසාරීය සීලය කැඩුනද නැද්ද කියන සැකයක් නැති සීලය මත පිහිටලා කෙනෙකුට පුළුවන් සමාධිය ලබන්න. තමන්ගේ සීලය ඊටාම පිරිසිදු නම් සමාධියට ගමන් කරන්න ඔහුට පුළුවන්. හැබැයි සිල් පිරිසිදු නැති කිසි තැනක සමාධිය එන්නේ නැහැ. දීර්ඝ කාලයක් භාවනා කරන්න පුළුවන්. නමුත් කෙනෙකුට වෙච්ච ලොකු වෙනසක් නැහැ. භාවනා කරන ඕනම කෙනෙකුට වෙනසක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයෙක් භාවනා කළත් එයාටත් වෙනසක් තියෙනවා. ඒ භාවනාව කියන උතුම් ධර්මතාවයේ හැටි. නමුත් අපි බලාපොරොත්තු වෙන වෙනසකට යන්නේ නැහැ. හේතුව තමයි සීල විසුද්ධිය නැහැ. සුද්ධි කියලා කියහම පිරිසිදුයි. විසුද්ධි කියලා කියහම විශේෂණයක් එකතු කරලා තියෙන්නේ ඊට විශේෂයෙන් පිරිසිදුයි.
සීලය විශේෂයෙන් පිරිසිදු නැති නිසා චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ නැහැ. එහෙනම් චිත්ත විසුද්ධියට මඟ පාදන්නේ සීල විසුද්ධිය. ආන් එකයි සඳහන් කළේ සීලය මේ ගමනට ඊටාම වටිනවා. සිල් නැති තැන කවදාවත් භාවනාවක් මුදුන්පත් වෙන්නේ නැහැ. භාවනාව කොච්චර කල් කළත් දියුණු වෙන්නේ නැත්තම් ආපහු ආවර්ජනය කරන්න තියෙන්නේ මගේ සීලය අවිපටිසාරීයද බිඳිලා නැද්ද? නෑ, paludu නිසා තමයි ඵල ලැබෙන්නේ නැත්තේ. ආයෙ මුල ඉඳලා එන්න වෙනවා. සීලේ ගාව ඉඳලා. මේ ආකාරයෙන් කෙලෙස් විස්කම්බණය කිරීමෙන් තවදුරටත් වීර්ය කිරීමෙන් ඔහුට කසීනේ පිළිබඳව තමන්ගේ හිත වඩන්න පුළුවන් කියලා කියනවා. යම් කෙනෙක් තමන්ගේ හිත ඒ මට්ටමින් වඩා ගන්නවා නම් වෙනතුනි කසීනේ වඩලා ඔහුට ඒ කසින සමාපත්තිය ආධාර කරගෙන පුළුවන් නිවන් අරමුණු කරන්න. ඒ කසින සමාපත්තිය අරමුණු කරලා නිවන් අරමුණු කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට සිල් පිරිසිදු කරගෙන නිවන හොයාගෙන යන මේ ගමනත් ඒකටත් කියන්නේ අත්ත කුසල කියලා. තමන් විසින් රැස් කරගත යුතු කුසල් අත්ත කුසල කියන කාරණාව පැහැදිලි කරනවා. එහෙමනම් පින්නතුනි අපි කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කෙරෙන 5 වෙනි ධර්ම දේශනාව අද මේ විදිහට නිමා කරමු. මේ සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කෙරෙන ඊළඟ ධර්ම දේශනාවේදී මෙතන ඉඳලා කරුණු ටික ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියාගන්න. මේ උතුම් වූ සූත්‍ර දේශනාව බොහෝ දිනකට යහපතක් සිදු කිරීම සඳහා දේශනා කරන්න අද 5 වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මාළඹේ පදිංචි WM දමයන්ති මණිකේ මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස හා ඥාති පිරිස විසින්. WM මහීපාල බණ්ඩාර පියතුමා පී දන්වත්ත ලියනගේ මෞතුමිය යන දෙපළට විශේෂයෙන් මේ රැස් කරගත්ත පින් අනුමෝදන් කරනු ලබනවා. ඊට අමතරව ප්‍රධාන අරමුණ හැටියට සිහිපත් කරනවා පළවෙනි ජන්මදිනයේ සමරන විශ්ව සංදීප් මුණුබුරාටත් දැනට මාස 2ක් වයස ඇති බෝධි දයාබරණීය මිනිබිරියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත වාසනාවන්ත පින්බර අනාගතයක් වෙනුවෙන් ආශිර්වාද කිරීම අද පින්කමේ උතුම් පරමාර්ථයේ හැටියට සිහිපත් කරනවා. ඊට අමතරව දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, දේශනයට සහභාගී වූ සියලු දෙනාට, ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, දායකත්වයේ දරූ සියලු දෙනාගේම පවුල්වල සියලුම සමාජිකයන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයත් කෝටි ලක්ෂයක් සක්වලේ සියලු ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් ලැබිලා නිදුක්ව නිරෝගීව සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.